සුබ සන්ධ්‍යාවක්. අද අප සිතුවා අපට වැඩිය කතා කරන්න හම්බෙන්නේ නැති උනත් කතා කළ යුතුම මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි අපගේ මුඛය ආශ්‍රිතව ඇති වෙන දේවල් පිළිබඳව. විශේෂයෙන්ම මුඛය ගැන කතා කරන විට දත් තිබෙනවා, විදුරු මස් තිබෙනවා, මුඛ ආස්තරණේ තිබෙනවා, දිව තිබෙනවා. දැන් මේ හැම දෙයක් ගැනම කතා කරනකොට මුලටම ඉස්සරහටම උඩටම එන දේ තමයි දත්. අපේ කටේ දත්වලට මොකද වෙන්නේ? මේ දත්වලට අප නිසි ආකාරයෙන් රැක බලා ගැනීමක් සිදු කරනවද? දතක් රෝගී වුණාම අප ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? දතක් ගැලෙව්වට පස්සේ අපට කරන්න පුළුවන් දේවල් මොනවද? මේ බොහොම පුළුල් මාතෘකාවක්. දත්වල හැඩහුරු කමේ සිට මුඛයේ දත් පිහිටීමේ සිට දත් ගැලවීම, දත් සුරක්ෂිත කිරීම මේ සියල්ලම මේ කතාවට අයිති වෙනවා. ඉතින් අද මේ කතාව කිරීම සඳහා මා සමග එකතු වී සිටිනවා දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහතා. අයිබෝන් තිවංක. දැන් තිවංකර මම කිව්ව විදිහට දත්වල තිබෙන දේවල් අතර මුඛයේ තිබෙන දේවල් අතර දත් ප්‍රමුඛතාවක් ගන්නවා සේම දත්වල තිබෙන දේවල් අතර දත් සුරැකීම ප්‍රමුඛතාවක් ගන්නවා. අපි එතනින් පටන් ගනිමු. ඔව් අපි දැන් අද මාතෘකාව විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දත් දාන ක්‍රම ගැන තමයි විශේෂයෙන් කතා කරන්න ඕනේ. හැබැයි අපි මුලින්ම දැනගන්න ඕනේ දත් ටික ආරක්ෂා කරන එක. දත් ආරක්ෂා කිරීම තමයි වැදගත්ම දේ. ඒතකොට අපි හැමෝම දන්නේ හැමදාම අපි කරන දෙයක් තමයි හැම දරුවෙක්ම වැඩිහිටියෙම දත් මදින එක. ඉතින් දත් මදින එක තමයි ප්‍රථමයෙන්ම දත් ආරක්ෂා කර ගැනීමට අපි කළ යුතු දේ. පළවෙනි කාර්යය. ඒතකොට අපි දත් මදින්න පටන් ගන්න ඕනේ කවද්ද කියලා ඇහුවොත් ගොඩක් අයට හිතනවා ටිකක් ලොකු වුණාම නෑ. පළවෙනි දත මුඛ කුහරයට එන අවස්ථාව ඉඳන් කුඩා දරුවෙක්ගේ අපි ගත්තොත් මාස 8ක් 9ක් වගේ වයසේ ඉඳන් එදා ඉඳන්ම අපිට සමහර වෙලාවට අපි රෙදි කෑල්ලකින් එහෙම නැත්නම් පුළුන් කෑල්ලකින් මදින්න පටන් ගන්නවා. එහෙම නෙමෙයි. ඇඟිල්ලට දාන බුරුසුවක් හරි පාවිච්චි කරලා අපි එදා ඉඳන්ම දත් මදින්න ඕනේ දත් බුරුසුවකින්. ඉතින් දත් මැදීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත්. ඒක උදේට රැයට අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඊට අමතරව පැන් රස කන එක අඩු කරන එක ඒ වගේම අවුරුද්දක සැරයක්වත් දන්ත වෛද්‍යවරයෙකුට දත් ටික පෙන්නලා ප්‍රශ්න තියනවාද බලා ගන්න එක. ප්‍රධාන වශයෙන් අපි දත් ආරක්ෂා කර ගැනීමට ওই ටික තමයි කළ යුත්තේ. අපි ඇත්තටම අද කතා කරන අපේ දත් ආරක්ෂා කරගන්න බැරි වුණොත් අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියන එක. හැබැයි අපි හැමතිස්සෙම හිතා ගන්න ඕන ආර්ථික වශයෙන් උත් හැමතිස්සෙම අපිට මේක වළක්වා ගැනීම තමයි වැඩියෙන් වැදගත් වෙන්නේ. දත් ගැන කතා කරන විට දත් සුරැකීම අංක 1 බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අප මේ කොයිතරම් කීවත් දත් තවමත් නරක් වෙනවා, දත් පුරවන්නට සිදු වෙනවා, ඒ වගේම දත් ගලවන්නටත් සිදු වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ මුවෙහි තිබෙන දත් සංඛ්‍යාව අඩු වෙනවා. දැන් එතකොට තිවංක අපිට මොනවද තියෙන අවස්ථාවන් මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් නේ දතක් ගැලෙව්වට පස්සේ? ඔව් දතක් ගැලෙව්වට පස්සේ අතන අපි දතේ ප්‍රයෝජන ගැන හිතුවොත් ඉස්සෙල්ලාම අපේ හිනහවට එහෙම නැත්නම් අපට ආහාර හපා ගැනීමට අපේ කටහඬට මේ සියල්ලටම අපට දත් උපකාරී වෙනවා. ඒතකොට අපේ දත් නැතුව ගියොත් අපිට මේ දේවල් ටික ලස්සනට කරන්න බැරුව යනවා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි අපි කියේ දත් නැවත දාන કૃතිම ක්‍රම මොනවාද කියන එක. ඒකෙදි එකක් තමයි අපි හැමෝම දන්න තල්ලක් සහිතව දත් දාන එක. ඒක අපි ඩෙන්චර්ස්. එහෙම නැත්නම් දෙපැත්තේ දත් දෙකක් තියෙනවා නම් නැති දතට ඒ දත් දෙකේ භාවිතයෙන් ස්ථිරව සවි කිරීමක්. අපි බ්‍රිජ් කියන ඩෙන්ටල් බ්‍රිජ් එක. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඉම්ප්ලාන්ට් එක කෙලින්ම හනු අස්තියට ඉම්ප්ලාන්ට් එකක් සවි කරන්න පුළුවන්. මේ ක්‍රම තුනට තමයි අපිට දත් දාන්න පුළුවන්. හැබැයි සුලභම ක්‍රමේ හැමතිස්සෙම අපි දැකලා තියෙන තල්ලක් සහිතව දත් දාන එක තමයි වැඩිපුර එදා ඉඳන් ගොඩක් අය අපි දැකලා ඇති අපේ අත්තම්මලා අත්තලා සීයලා මේ විදියට දානවා දත් ඇඳි සුද්ධ කරනවා ඒවා දැකලා ඇති. මේ ක්‍රම තුන තමයි ප්‍රධාන වශයෙන් දත් අපිට නැවත දාන්න පුළුවන් ක්‍රම තුන වෙන්නේ. මට මොහොතකට හිතෙනවා තිවංක දැන් මේ ක්‍රම තුනෙන් දත් ඇඳක් දාන එක ඩෙන්ච් එකක් කියන එක තමයි බහුල කියලා ඉතින් කාතකින් මම හිතනවා ඒක ප්‍රායෝගිකව තමන් කැමතිම දේ නොවුනත් සමහර වෙලාවට මේවයි තිබෙන මිල ප්‍රමාණත් එක්ක සමහර විට එතනට යන්නට සිදු වෙනවා වෙන්න පුළුවන්. නමුත් අප ඒ දත් දැමීම ඩෙන්ච් එකක් දැමීම එහෙම අව탁සිරු කරන්නත් හොඳ නෑ නේද? ඒක බහුලව භාවිතා කරන හොඳ ක්‍රමයක්. හොඳ ක්‍රමයක්. ඇත්තම දත් දාන එකෙත් අපි ගොඩක් වෙලාවට ඇක්‍රිලික් කියන ප්ලාස්ටික් වර්ගය තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව සමහර වෙලාවට අපිට පුළුවන් වෙනත් ඇක්‍රිලික් වලට අමතරව වෙනත් ಜಾති පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට දැකලා ඇති මට සමීප රූපරාමුවක් දෙන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති මේ වගේ එකක් තමයි නිතර භාවිතා වෙන්නේ. ඊට අමතරව අපිට පුළුවන් ඒක තව ටිකක් පෙන්වන්න පුළුවන් නම් මේක එක දතක් දාලා තියෙන අවස්ථාවක්. එහෙම නැත්නම් දත් ගොඩක් දාන අවස්ථා දකින්න පුළුවන් සම්පූර්ණ දත් ඇඳම. මේක ප්ලාස්ටික් එකක්. ඒ වගේම අපිට මේක ඊට වඩා ලෝහයකින් හදපු දත් ඇඳක් දාන්නත් පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි
මේකේ අපට ඝනකම අඩු කරන්න පුළුවන්. එතකොට අපිට දිවට කට ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණය වැඩි හින්දා වචන උච්චාරණය පහසු වෙනවා. ඉතින් ඒ වගේම ඊටත් අමතරව තව අලුතෙන් අපිට තියෙන ප්ලාස්ටිකයක් මේක ඇදෙන සුළු ගතියක් තියෙන එකක්. මේ වගේ ක්‍රම තුනකට සාමාන්‍ය අපි සුලභව දකින්න එක, එහෙම නැත්නම් ලෝහයකින් සෑදපු විදිහට මෙටල් ඩෙන්ච් එකක්, එහෙම නැත්නම් අපි ෆ්ලෙක්සිබල් ඩෙන්ච් එකක් කියන මේ ඇදෙන සුළු ගතියක් තියෙන එක. මේවා ගත්තත් අර ඔබතුමා කියපු ප්‍රශ්නේ එනවා එකින් එකට මිල වෙනස් වීමක් වෙනවා. සුලභම සහ මිල අඩුම වෙන්නේ ඇත්තටම ප්ලාස්ටිකයෙන් හදන මේකේ වාසි තමයි මේක අපිට අවශ්‍ය නම් පැයකින් වගේ හදිස්සි අපිට දතක් නැති වුණොත් අපිට විශේෂ අවස්ථාවකට සහභාගී වෙන්න ඕන. අනිත් ක්‍රම කොච්චර තිබ්බත් පැයක් වගේ සුළු කාලෙකින් මේ දත ලබා දෙන්න පුළුවන් වෙන්නේ මේ වගේ ක්‍රමයකින්. ඒ වගේම දාලා තියෙන එකට තව එකක් එකතු කරන්න අවශ්‍ය වුණොත් ඒකත් ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම මේක ඉක්මනට කරන්න පුළුවන්, පහසුයි, ඒ වගේම මිල අඩුයි. එහෙනම් මේකත් කිව්වගේ දත් දාන ක්‍රම අතර ගොඩක් ජනප්‍රිය වැඩියෙන්ම කරන ක්‍රමයක් තමයි තල්ලක් සහිතව දත් දාන එක. මේක තියෙන අපහසුව තමයි මේක ගලවන්න දාන්න වෙන එක. ඉතින් රෝගියාට මේක රැයට ගලවලා තියන්න වෙනවා. දැන් ඔය දාන දෙන්ච එක නැත්තම් මේ දතක් බොරු දත් ඇඳක් කියලා අපි කියමු. දැන් මේ දත් දැමීමේදී දැන් දතක් ගැලෙව්වට පස්සේ අපි මේක දානවා. දැන් ඒක දානකොට කොයිතරම් කාලෙකින්ද අපිට මේක දාන්න වෙන්නේ? ඒ කියන්නේ ගලවලා සුමානකින්ද මාසෙකින්ද ඊට පසු නැවත මේක වෙනස් කරන්නට වෙනවද? ඔව්, අපි දතක් ගලවපු ගමන් ගත්තොත් එතන තියෙන පෙනුම, කියන්නේ විදුරු මසට වඩා තුවාලේ වේලෙද්දී එතන පෙනුම වෙනස් වෙනවා. අපිට හැබැයි හදිස්සිය පැකින් වගේ දාගන්න ඕන අපි ඒ තියෙන විදිහට තමයි අපිට මෙෂර්මන්ට් එක ගන්න වෙන්නේ. ඒකට අරන් හැදුවාම ඔබතුමා කිව්වා වගේ අර සතියක් දෙකක් යද්දී එතන තුවාලේ සුව වෙද්දී ඒ තිබ්බ හැඩය වෙනස් වෙලා. ඒතර අපිට නැවත අලුත් එකක් හදන්න වෙනවා. ඉතින් මේ වගේ මිල අඩු එකකට අපිට පුළුවන් වෙනවා නැවත එකක් හදන්න. ඉතින් නැති වුණ දවස් ඉඳන් එකක් දාලා ඊට පස්සේ ඕනනම් මාස 3-4කින් අලුත් එකකින් හදන්න පුළුවන්. හැබැයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන බ්‍රිජ් ක්‍රමය, එහෙම නැත්නම් ඉම්ප්ලාන්ට් එකක් අපිට දත ගලවපු ගමන් යන්න අපහසුයි. සමහර අවස්ථාවලදී අපි කරන වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මාසයක් විතර තුවාලේ හොඳටම සුව වුණාම ඒක ස්ථිර විදියට හැදිලා ඉවර වුණාට පස්සේ සුව වුණාට පස්සේ තමයි අපි බ්‍රිජ් එකට හරි ඉම්ප්ලාන්ට් එකට හරි යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හින්දා තල්ලක් සහිතව දත් දාන එක නම් සුමානයක් දෙකක් හිටියනම් හොඳටම ඇති. අවශ්‍යම නම් එදාම උනත් කරන්න පුළුවන්. බ්‍රිජ් එකක් ඉම්ප්ලාන්ට් වගේ නම් අපි මාසයක් වගේ කාලයක් ගියාට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඇත්තටම ඉම්ප්ලාන්ට් එකක් නම් අපි ඉම්ප්ලාන්ට් එක හයි කරන්නේ අස්තියටම හයි කරන හින්දා අපි දත ගලවපු ගමන් එතන සවි කරන්න අස්තිය නැහැ. ඉතින් අස්තිය හැදෙනකන් සමහරට මාස 3ක් මාස 6ක් සමහරට අපි අවුරුද්දක් විතර කාලයක් ඉන්න වෙන. එතන හොඳට අස්තිය හැදුනහම තමයි අපිට ඉම්ප්ලාන්ට් එකක් සවි කරන්න පුළුවන්. ඉම්ප්ලාන්ට් එකක් කියන එක ඇත්තටම ස්ක්‍රූ එකක් වගේ. දැන් මේක සවි වෙන්න අස්තිය තියෙන්න ඕනේ. දත ගලවපු ගමන් එතන අස්තිය නැහැ. එහෙනම් අපිට එතන ඊට වඩා ලොකු ඉම්ප්ලාන්ට් විශ්කම්බියෙන් ලොකු මුලට වඩා දතේ තිබ්බ දන්ත මූලයට වඩා විශාල ඉම්ප්ලාන්ට් එකක් පාවිච්චි කරන්න. ඒක පහසු වෙන්නේ නැහැ. සමහරවිට අපි බැලුවොත් අපේ තියෙන හනු අස්තිය තියෙන ඝනකම එක්ක බැලුවම අපිට එහෙම ගොඩාක් ලොකු එකක් සවි කරන්න බැරුව යනවා. ඒ හින්දා අපිට වෙනවා අවුරුද්දක් විතර කාලයක් ඉන්න අර දත ගලවපු තැන අස්තිය නැවත සකස් වෙනතුරු. ඔව් දැන් ඔය දත්වල බොරු දත් ඇඳ දැමීමේ තව ගැටලු පිළිබඳව මට කතා කරන්න තියෙනවා තිවංග. නමුත් ඊට පෙර අප විරාමයක් ලබා ගන්නවා. නැවතත් අප මේ පිළිබඳව කතා කරනවා. අප මේ කතා කරමින් සිටියේ දත් ඇඳි දැමීම, බොරු දත් ඇඳි කියලා අප හැමදෙනාම දන්න දේ ඩෙන්චර්ස්. එතකොට දැන් මෙතෙන්දී තිවංක ඊළඟ කොටසට යන්න ඉස්සර වෙලා මා කැමති තව කරුණු කිපයක් දැනගන්නට. එකක් තමයි දැන් මේ දත් ඇඳි දැමීමේදී දල්මන තැනැත්තාට යම්කිසි හානියක් වෙන්නට පුළුවන්. මොකද මේ දත් ඇඳ ගැටෙනවා විදුරු මසත් සමග, තල්ල සමග තුවාල වීම වෙන්න පුළුවන්. දිගු කාලයක් ඒක දැමීම තුළ වෙනත් ගැටලු ඇතිවීමේ හැකියාව තියෙනවද? විශේෂයෙන්ම දත් ඇඳක් මුලින්ම දැම්මට පස්සේ ගොඩක් වෙලාවට දන්ත වෛද්‍යවරයෙක් කියන එකක් තමයි නැවත ඒ රෝගියාට සතියක් විතර කාලයකදී එහෙම නැත්නම් දවස් 2-3 කාලයකදී නැවත ඇවිත් දන්ත වෛද්‍යවරයා හමුවන්න කියන එක. ඒකේ විශේෂ හේතුව වන්නේ දැන් අපි දාන මේ ප්ලාස්ටික් වගේ එකක් අපේ තියෙන මුඛ කුහරයේ තියෙන සියුම් පටක එක සීරීමක්, තදවීමක් වන්න පුළුවන්. ඒතකොට ඒ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා නැවත සැරයක් පැමිණීමට අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඊටත් වඩා මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි දත් ඇඳක් තල්ලක් සහිතව දාන එකක් අපි රැයට ගලවන්න ඕනේ. ගලවලා අපි තියන්න ඕනේ ඇල් වතුර එකට දාලා. නැත්තම් මේ ප්ලාස්ටික් එකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් අය මේක රාත්‍රියට ගලවන්න අකමැති. අපි ඇත්තටම කැමති අපිට
ගලවන්න නැති එකක් දාන්න මිල අඩු මේ ක්‍රමය නිසා අපි මේක දාගත්තාම රාත්‍රියට ගලවන්න නැති ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ගලවන්න නැති වුණොත් වෙන නොදැම්මා නොදා ඉන්න කෙනෙකුට වඩා මේකේ කෑම රැඳෙන එක පිටි වගේ බැඳෙන එක සාපේක්ෂව වෙන මුඛ කුහරයකට වඩා දත් ඇන්දේ වැඩි. ඒතකොට දත් දිරා යෑමට තියෙන හැකියාව ගොඩක් සම්භාවිතාව වැඩි වෙනවා. එහෙනම් දත් ඇන්දක් දාන කෙනෙක් අපි රාත්‍රියට ගලවන්නේ නැත්තම් ඒකෙන් පවතින දත් වලට වෙන හානිය වැඩි. ඉතින් එහෙනම් මේක අනිවාර්යෙන් රැයට ගලවන්න ඕනේ. අපි කියමු විශේෂම අවස්ථා අවුරුද්දට එක දවසක් වගේ අපි විනෝද චාරිකාවක් හරි කොහේ හරි යන වෙලාවක අපිට ඔක් ගලවන්න බැරි වුණොත් ඒ වගේ අවස්ථාවක් ගැන අපිට අමතක කරා. හැබැයි පුරුද්දක් විදියට අපි දිනපතා මේක රැයට ගලවන්න ඕනේ. ඒ වගේ මේක පිරිසුදු කරගන්න වෙන ගොඩක් වෙලාවට ඇල් වතුර සහ සබන් යොදා. අපි දන්තාලේපකින් මැද්දට මේක පිරිසුදු වෙනවා මදි. ඊට අමතරව අපිට ඔසුසල් වලින් ගන්න පුළුවන් මේ දත් ඇඳි ඩෙන්චර්ස් පිරිසුදු කරන වෙනම පෙති වර්ග තියෙනවා. හැබැයි අපිට සබන් සහ බුරුසුවක් පාවිච්චි මේක හොඳටම පිරිසුදු කරගන්න පුළුවන්. ඔව් දැන් අපි මේ කතා කරමින් යන්නේ දතක් ගැලෙව්වට පස්සේ කොහොමද මේ දත ගැලවුණු තැනට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. ඒක පළවෙනි දේ තමයි දැන් ඔය කිව්ව බොරු දත් ඇඳක් දැමීම නැත්නම් ඩෙන්ච් එකක් දැමීම. ඊළඟ එක බ්‍රිජස්. ඒ කියන්නේ අපි ඊට වඩා ස්ථිර යමක් සවි කරනවා. ඒක පිළිබඳ කතා කළොත් බ්‍රිජස් ගැන කතා කරොත් ඇත්තටම බ්‍රිජ් එකේදී කියන්නේ දෙපැත්තේ දත් දෙකට සම්බන්ධ කරලා ස්ථිරව දතක් සවි කිරීම. මෙහිදී අපි දෙපැත්තේ දත් දෙක ශක්තිමත් බ්‍රිජ් එකට යන්න ඉස්සෙල්ලා දෙපැත්තේ දත් දෙක ශක්තිමත්ද කියන එක බලන්න වෙනවා. අපිට සමීප රූප රාමුවක් ගන්න පුළුවන් නම් මෙතන මේ තියෙන එක දතක් නැති අවස්ථාවක්. දෙපැත්තේ දත් දෙක ශක්තිමත් නම් අපි මේ දෙක මේ විදිහට සකස් කරගෙන අපි බ්‍රිජ් එක කියන එක මේ වගේ දතක් සහ දෙපැත්තේ කොපු දෙකක් වගේ. તો දෙපැත්තේ දත් දෙකට මේ කොපු දෙක මේ විදිහට සවි වෙනවා. මේක ස්ථිරව සවි කිරීම මේක ඇත්තටම රෝගියාට ගලවන්න බෑ. ඒතකොට ගලවා පිරිසුදු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි මේක අවශ්‍ය නම් දන්ත වෛද්‍යවරයෙකුට විශේෂ අවස්ථාවක ගලවන්න පුළුවන්. මේකෙදි වැදගත්ම දේ තමයි අපි මේ බ්‍රිජ් ක්‍රමයට යනවා නම් දෙපැත්තේ දත් දෙක නිරෝගී වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙපැත්තේ දත් දෙක රෝගී තත්ත්වයන් අපි ඒකට ප්‍රථමයෙන් ප්‍රතිකාර කර ඊට පසුව තමයි මේ බ්‍රිජ් එකකට යන්න පුළුවන් වෙන්නේ. අතිවක දැන් එතකොට ඔය දතේ දෙපැත්තේ දත් දෙක හිස්තැනට දෙපැත්තේ තියෙන දත් දෙක වෙනස් කරන්න අවශ්‍යයි නේද? මේක කොපු දෙක දාන්න. එය දත් වලට හානියක් වෙන්නේ නැද්ද ඒ දත් වලට? ඇත්තටම මේකෙදි අපි ස්වභාවික දතක් එක්ක සංසන්දනය කරොත් අපි දෙපැත්ත සකස් කරලා දැමීම මත මෙතන කෑම රැඳීම වගේ සාමාන්‍ය දතකට වඩා වැඩිවීමක් වෙනවා. ඒ හින්දා අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි දත් දැම්ම අවස්ථාවක බ්‍රිජ් එකක් දාලා තියෙනවා නම් අපි වැඩිපුර මෙතන මදින්න ඕනේ. හැබැයි අපිට රෝගියෙකුට වැඩියෙන් හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත. අපි මේක ගැලවෙයි වගේ බයට අපි මේක පිරිසිදු කිරීම අඩු කරනවා. සාමාන්‍ය තැනකට වඩා පිරිසිදු කරනවා නම් සාමාන්‍ය අවුරුදු 20ක් වගේ කාලයක් මේ බ්‍රිජ් එකක් තියෙන එක 90%කට වඩා පිරිසකගේ අවුරුදු 20ක කාලයක් වගේ තියාගන්න පුළුවන්. මේ සඳහා ඇත්තටම ඉස්සෙල්ලා නිගමනය කරලා දන්ත වෛද්‍යවරයා නිගමනය කරනවා දෙපැත්තේ දත් දෙක නිරෝගීද? ඒ දෙපැත්තේ දත් දෙකේ සකස් කිරීමක් සිදු කරනවද? ඒක ඔපමට්ටම් කරලා ප්‍රමාණය අඩු කරලා කොපුව බස්සන්න පුළුවන් වෙන්නේ. කොපුව ඒ දන්ත කොපුව දාන්න පුළුවන් ප්‍රමාණයට සකස් කිරීමක් සිදු කරන්න වෙනවා. අපිට ඒ සඳහා රූප තිබෙනවද ඒ සම්බන්ධව? ඇත්තට මේක දත් අපි එකක් දානවා නම් දෙපැත්තේ දත් දෙක සකස් කරන්න වෙන්නේ. අපි දත් දෙකක් දානවා නම් ඒත් දෙපැත්තේ දත් දෙකක් ඒ වගේ අපි සකස් කර යුතු වෙනවා. දාන දත් අපි කියමු දත් දෙකක් දානවා නම් දෙපැත්තේ දෙක. හැබැයි එක දතක් නම් ඒත් දෙපැත්තේ දෙක. ඒතකොට දත් වැඩි ප්‍රමාණයක් දාද්දී අපිට සකස් කරන්න වෙන්නේ අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මේකෙදි අපි සැලකිලිමත් විය යුත්තේ මේක රඳා පවතින මේක බ්‍රිජ් එකක් වගේ දෙපැත්තෙන් තමයි ශක්තිමත්ව තියෙන්නේ. එතකොට මේ දාන අපි මේ දත් 5ක් 6ක් දානවා නම් එක දෙපැත්තේ ගත්තට ශක්තිමත් නොවෙන්න පුළුවන්. ඒතකොට සමහරට අපිට දත් දෙක දෙපැත්තේ සකස් කරන්න දෙපැත්තේ හයි කරන දෙක ටිකක් වැඩිපුර ශක්තිමත් වෙන්නට ඕන මේක අල්ලාගෙන සිටින්න. අනිවාර්යයෙන්. වර්ගඵලය ගැන හිතුවොත් දාන ප්‍රමාණයක් දෙපැත්තෙන් අල්ලන් ඉන්නත් අවශ්‍ය වෙනවා. يعني මැද්දේ දත් 3ක් දානවා නම් 4ක් දානවා නම් දෙපැත්තෙලුත් දෙක අල්ල ගන්නට වෙනවා. ඔව් දැන් මේක කරනකොට මම හිතන්නේ අර ඔබ කලින් සඳහන් කළා වගේ දත ගලවපු හැටි නෙමෙයි යම් කාලයක් ගත වෙන්න මේක කාලයක් ගත නොවුනොත් අපි මේක ස්ථිරව සවි කරන එකක් තුවාලේ සුව සමග කරන්න බෑ. තුවාලේ සමග කරන්නත් බෑ. තුවාලේ සුව වෙද්දී එතන ඉඩක් ආවොත් මේක සවි කරාට පස්සේ එතන චූටි මේ ඉඩක් ඉතුරු වෙන්න පුළුවන්. එහෙනම් ඒක අවාසියක් වෙන්න පුළුවන්. කැම රැඳෙන්න පුළුවන්. ඒ නිසා පෙනුමෙත් අපිට ඒකේ
අවාසියක් වෙන්න පුළුවන්. හින්දා පුළුවන් තරම් ස්ථිරව සවි කරන එකක් බ්‍රිජ් එකක් එහෙම නැත්නම් ඉම්ප්ලාන්ට් එකේදී අපි මාසයක් විතරවත් කාලේ දත් ගැලෙව්වට පස්සේ යෑම අවශ්‍ය වෙනවා. ඒ වගේම තිබක දැන් සාමාන්‍යයෙන් දත් ගැලෙව්වහම දත්වල ටිකක් චලනයක් වෙන්න ඉඩකඩ තියෙනවා නේද? දත් ඇඳ හරහට මේ දත් ගමන් කරන්න පුළුවන්. එතකොට මේ දාපු බ්‍රිජ් එකේ ඉඩට මොන හරි වෙනවද? මේක හොඳ ප්‍රශ්නයක්. දතක් ගැලෙව්වහම අපි කියන දතක් දාන්න ඕනේ. මම මුලින්ම කතා කරද්දී කිව්වා අපේ පෙනුම වැඩි කරන්න. එහෙම නැත්නම් අපේ ක්‍රියාකාරීත්වයට, කටහඬට, ඔය දේවල් වලට කියලා. ඊට අමතරව අපේ ඉතුරු දත් ටික රැක ගැනීමටත් දතක් දැබීම වැදගත් වෙනවා. මට එකක් පෙන්වන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හිතමු අපි එක දතක් එක ඇඳක ගැලෙව්වා කියලා. අපි මේ වගේ එක දතක් සමීප රූපරාමයක් ගන්න පුළුවන්. මේ දත අපි ගැලෙව්වොත් මෙතන උඩ තියෙන දත මේ දත පැත්තට ගමන් කරනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ අනිත් දත් ටික ඈත් වෙන්න පුළුවන්. අනිත් දත් ටික ඈත් වීම නිසා දත් අතර කැම රැඳීම වැඩි වෙලා දත් දිරා යෑම වැඩිපුර සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ දත මං කියපු විදිහට පල්ලහැට ආවොත් මෙන්න මේ රූපරාමයක් ගන්න පුළුවන් නම් මේ පැහැදිලිව පේනවා නම් මේක එක දතක් පළවන චාරක දත අයින් කරලා තියෙන්නේ. එතකොට ඒකට අදාළ උඩ හනුවේ පළවෙනි චාරක දත පල්ලහැට ගමන් කරලා තියෙනවා. මෙහෙම වුණාට පස්සේ අපි ඇවිල්ලා දතක් දාන්න හැදුවත් දාන්න ඉඩක් නැහැ. ඉතින් ඇත්තටම දත් දානකේ වාසියක් තමයි අපේ පවතින ඉතුරු දත් ටික ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා. නැත්තම් දත් චලනය වීම අනිවාර්යෙන් ඉතා වේගයෙන් නෙමෙයි අවුරුද්දකට මිලිමීටරයක් වගේ ඒ වගේ පොඩි ප්‍රමාණයකින් දිගටම මේක සිදු වෙන දෙයක්. මෙතන ඒ සමගම මෙතන මේ TM ජොයින්ට් එක නේද? ටෙම්පරෝමැන්ඩිබියුලර් ජොයින්ට් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මේක එකට වදින්න ගත්තාම වේදනාකාරී අවස්ථාවල් එන්න පුළුවන්. ඔව්. එතකොට මේ දත් දැමීමේ වැදගත්කමයි මම එතෙන්දී ඉස්මතු කර පෙන්නුවේ. මොකද අපි මේ දතක් හිස් තැනක් තියෙනවා කමක් නැහැ එක දතයිනේ හක්කේ දතක්නේ කියලා අපි ඒක අතහැරලා දැම්මොත් එතනදී අනිත් දත් ගමන් කරන්න ගන්නවා. ඊළඟට එතකොට ඒ දත් අතර තිබෙන දත් රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ වගේම මේ මෙතන තිබෙන හන්දිය ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. දැන් එතකොට මේ බ්‍රිජ් එකක් දැමීමේදී ඒක ජීවිත කාලෙට එක බ්‍රිජ් එකයි දාන්නේ. එහෙමද? ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපිට తాවකාලික බ්‍රිජ් දැමීමේ ක්‍රම තියෙනවා. අපි කියනවා මම කලින් පෙන්නපු විදිහ එකක් මේ වගේ එකක් දෙපැත්තට කොපු දෙකක් සහිතව ඒක ෆුල් ක්‍රවුන්් කියලා අපි කියනවා. එහෙම නැතුව අපි తాවකාලිකව බ්‍රිජ් එකක් නම් අපි ඉම්ප්ලාන්ට් එකක් ඊළඟට සවි කරනකන් දමන බ්‍රිජ් එකක් නම් අපි දත සමග දෙපැත්ත මෙහෙම දත සම්පූර්ණ සකස් නොකර පිහාටුවක් වගේ දත දෙපැත්තට තව සවි කරපු තහඩු දෙකකින් අලවන් එළවීමක් තාවකාලික දෙයක්. ඒක තාවකාලික දෙයක්. සාමාන්‍යයෙන් ෆුල් ක්‍රවුන් එක කියන්නේ දෙපැත්තේ දත් දෙක සකස් කරනවා. අපිට ඉදිරියට පෙන්වන්න පුළුවන් නම් අන්න ඒ පැත්තට. ඔව්. දෙපැත්තේ දත් දෙක සකස් කරොත් මේක ස්ථිරව සවි කරන එකක්. මේක ජීවිත කාලෙට ස්ථිරව සවි කරන බ්‍රිජ් එකක්. දත් දෙකක් අවශ්‍ය අවස්ථාවක මේ විදිහට සවි කරන්න පුළුවන්. ඒතර දත් දෙකක් තියෙනවා දෙපැත්තේ දත් දෙක සකස් කරලා තියෙනවා. ඒ වගේම දත් තුනක් කියන්නේ එක දත නම් අවශ්‍ය දෙපැත්තේ දත් දෙක විතරයි. මේ විදිහට එක දතක් දාන්න නම් දෙපැත්තේ දත් දෙක සකස් කරන්න වෙනවා. ඔව් හොඳයි. එතකොට දැන් බ්‍රිජස් ගැන මම හිතන්නේ අපි බොහෝ දේවල් කතා කරා. අපිට පුළුවන් ඊළඟ මාතෘකාවට යන්න. ඊට පෙර අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. තිවංක ඒ වගේම දැන් සාමාන්‍ය අපි දත් බොරු දත් ඇඳක් දානකොට නම් අපිට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. මිම්ම අරගෙන දාලා හදලා දත් ඇඳ හවි කරන එක විතරයි තියෙන්නේ. නමුත් දැන් ඔබ කතා කරු බ්‍රිජස් ගැන කතා කරනකොට දෙපැත්තේ දත් සකස් කිරීමක් සිදු කරන්න අවශ්‍යයි කියලා කිව්වා. දැන් එය බාහිර රෝගී ප්‍රතිකාරයක් විදිහට කරන්න පුළුවන්ද? ඒ වගේම එහිදී හිරිවැට්ටීම කොයි වගේද කරන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම මේක බාහිර රෝගී ප්‍රතිකාරයක් විදිහට අපිට කරන්න පුළුවන්. හිරිවැට්ටීම අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් නෙමෙයි බ්‍රිජ් එකදී. හැබැයි අපි ඊළඟ අවස්ථාවේදී අපි ඉම්ප්ලාන්ට් එකේදී කතා කරමු හිරිවැට්ටීමක් අනිවාර්යෙන් සිදු කළ යුතු වෙනවා. නමුත් බ්‍රිජ් එකක් අපි සාර්ථකව පෙනෙන විදිහට නම් අපි මං කිව්වා ඉදිරිපස දතක නම් විදුරු මස තුලට ඒක දාපු කෙනෙක්ගේ එළියෙන් බලද්දී අපිට පේනවා නම් දතක් දමලා කියලා අපි දාපු එකේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක අපිට සිදු වෙනවා විදුරු මහ තුලට මෙම දාන බ්‍රිජ් එක සංගවා තබන්න. අපිට එළියෙන් බලද්දී දතක් දැම්මා කියලා පේන්නේ නැති වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක අපිට සමහරට හිරිවැට්ටීමක් එහෙම නැත්නම් දල වශයෙන් අපිට ජෙල් එකක් ස්ප්‍රේ එකක් වගේ එකකින් නිර්වින්දනයේ මේ හිරිවැට්ටීමක් සිදු කරන්න වෙනවා. හැබැයි ඉම්ප්ලාන්ට් එකේ නා අනිවාර්යෙන් හිරිවැට්ටීම සිදු කළ යුතුම වෙනවා. තිවංක අපිට ඊළඟට තියෙන්නේ ගැන කතා කරන්න. ඒ කියන්නේ ඉම්ප්ලාන්ට් එක කොහොමද දතක් අලුතෙන් කෘත්‍රිම දතක් සවි කරන්නේ? ඒ තමයි අපි ඊළඟට කතා කරන දේ.
ඉම්ප්ලාන්ට් එකක් කිව්වා ඉම්ප්ලාන්ට් එකෙත් වර්ග අපිට දෙකක් විතර තියෙනවා. මිනි ඉම්ප්ලාන්ට් සහ කන්වෙන්ෂනල් ඉම්ප්ලාන්ට් කියලා. මේකේ ප්‍රමාණය මත ඉම්ප්ලාන්ට් එකේ ඝනකම මත තමයි මේ බෙදන්නේ. පොඩි ඉම්ප්ලාන්ට් එකක් අපිට පුළුවන් වැඩි බලයක් යෙදෙන්නේ නැති තැනකට පාවිච්චි කරන්න. බලය වැඩියෙන් යෙදෙන අපි හිතමු චාරක දතක් මෝල දතකට වගේ නම් විශාල විස්කම්භය සහිත ඉම්ප්ලාන්ට් එකක් සවි කළ යුතු වෙනවා. ඉම්ප්ලාන්ට් එකක් කියන එක ගොඩක් වෙලාවට ටයිටේනියම් ලෝහයෙන් තමයි හදලා තියෙන්නේ. අපිට කැමති ලෝහයක් මේකට භාවිතා කරන්න බෑ. ඒ හින්දා තමයි ඉම්ප්ලාන්ට් එක මිලත් අධික වන්නේ. මේ ටයිටේනියම් ලෝහයේ තියෙන විශේෂත්වය තමයි මේක අපේ හණු අස්තියට බද්ධ වෙනවා. අපි මේක හණු අස්තියට ඇතුල් කරාට පස්සේ ප්‍රතික්ෂේප වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. මේ හණු අස්තියේදී මේ බද්ධ කරගත්තට පසු රූප ගන්න පුළුවන් නම් ඔව් අපිට රූප රාමුවක් එක්ක යන්න පුළුවන්. ඒ අප ස්ථිරව සවි කරන දෙයක් වෙනවා. ඒක නිසා ස්ථිරව සවි කරන දෙයක්. හැබැයි අපි ගොඩක් අය බය වෙනවා මේක සිහි නැති කළ යුතුද? එහෙම සිහි නැති කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය දතක් ගලවනවා වගේ. ඇත්තටම දතක් ගලවනට වඩා අපි දතක් ගැලවීමේදී සමහර ලාවට ස්නායුව ළඟටම බේත් විදින අවස්ථාවක් තියෙනවා. අපි කියනවා බ්ලොක් ඉන්ජෙක්ෂන් එකක් හිරිවැටීමට. දැන් එහෙම නැත්නම් විසරණයම මගින් දත වටේ හිරිවැටෙන විදිහට සිදු කරන අවස්ථාවක් තියෙනවා. ඇත්තටම විසරණය මගින් ගියා නම් සෑහීමකට පත් වෙන්න පුළුවන් අපිට ඉම්ප්ලාන්ට් එකට. හැබැයි දත්තක් ගලවන අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා ස්ථිරව මේ දතක් ගලවන අවස්ථාවක නම් සමහරට චාරක දතක අපට සිදු වෙනවා හිරිවැටීම සිදු කරන්න. ඔව් දැන් මේ ඉම්ප්ලාන්ට් ගැන කතා කරන විට දැන් අප දැන් සඳහන් කළා ඒ දත ගලවපු හැටි අපට කරන්නට බෑ. යම් කිසි කාලයක් දෙන්නට ඕන විදුරු මස සකස් වෙන්න. ඒ වගේම ඉම්ප්ලාන්ට් එකක් සවි කිරීමේදී ඔබට සමහර විට වැටහෙනවා ඇති මේක අපි ඉදිරියේදීත් කතා කරනවා. ඉම්ප්ලාන්ට් එකක් එක පියවරකින් එක දවසකින් අපි දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවට ගිහිලා මේක සවි කරගෙන ගෙදරට එන්නත් බෑ. මේක පියවර කිහිපයකින් කළ යුතු දෙයක් වෙනවා. ඉතින් එතෙන්දී ඉම්ප්ලාන්ට් එකක් සවි කිරීමේදී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙල කොයි වගේ වෙනවද? ඉම්ප්ලාන්ට් එකක් ගොඩක් වෙලාවට අපි පියවර දෙකකදී මුලින්ම කරන්නේ අපි විදුරු මස සෙන්නකට යන්න පුළුවන් නම් කරන විදිය පෙන්වන්න පුළුවන්. දැන් මම හිතන්නේ වැටහුණා මුලින්ම අප කරන දේ කුමක්ද කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ එතන සකස් කර ගන්නවා එතන සිදුරු කරලා. එහෙම නේද? අත්‍ය සිදුරු කරලා. දැන් ඒ සඳහා අප සාමාන්‍ය හිරිවැටීමක් භාවිතා කරනවා. අනිවාර්යෙන් ඉම්ප්ලාන්ට් එකේදී අපිට හිරිවැටීමක් සිදු කළ යුතුම වෙනවා. නැත්තම් අපි විදුරු මස පෑදී පාදා කරන ප්‍රතිකාරක වේදනාවක් ඇති වෙන නිසා. ඉන්පසු දැන් ඔබ කිව්වේ දැන් සාමාන්‍යයෙන් සති කීයක් විතර ගියාමද ඉම්ප්ලාන්ට් එකේ පළමු පියවරට අප යන්නේ? සති 3-4කින්ද මේ වැඩේ පටන් ගන්න පුළුවන්? නෑ ඇත්තටම අපි හිතුවොත් ඉම්ප්ලාන්ට් එකක් මුලින්ම අපිට දතක් ගැලවුණාට පස්සේ ඉම්ප්ලාන්ට් එක පළවෙනි පියවර කරාට පස්සේ මාස 3-4ක් විතර පළවෙනි පියවර පටන් ගන්න කොච්චර කාලෙද? පළවෙනි පියවර තුවාලේ අපි දතක් ගලවපු ගමන් නම් වැඩි. ඉම්ප්ලාන්ට් එකක් ගහන්න අපි කිව්වේ අස්තිය තියෙන්න ඕනේ. අස්තිය නැති අවස්ථාවේ අපිට ඊට වඩා විශාල ඉම්ප්ලාන්ට් එකක් භාවිතා කරන්න දැන් මේ රූප රාමුව එන්නේ සවි කරන අවස්ථාව. මේ සවි කරන අවස්ථාවක්. මේකෙදි මුලින්ම අපි මේක ඇත්තට ඩ්‍රිල් කිව්වට බය වෙන්න දෙයක් නැහැ. පොඩි එකක් මේක විශාල කරපු රූප රාමු අවශ්‍ය ප්‍රමාණයට අපි අස්තිය සිදුරු කිරීමක් සිදු කරනවා. ඒක පියවරෙන් පියවර අපට පුළුවන් එක ඩ්‍රිල් වලින් ඊට වඩා ඝනකම වැඩි විශාල ඝනකමක් තියෙන ඒවා භාවිතා කරලා මේ සකස් කිරීම සිදු කරන්න. ඊට පස්සේ ඒකට ගැළපෙන විදිහට අපිට පුළුවන් ඉම්ප්ලාන්ට් එකක් මේකට දමන්න. දැන් මේකේ පේන විදිහට අපේ අස්ති ගත්තොත් අපේ උඩු හනුව සවිමත් භාවය වෙනස්. යටි හනුව තව විදිහක්. ඉතින් අපි භාවිතා කරන්න ඕනේ ඝනකම, දිග මේ සියල්ලම එක එක අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඉතින් මේ පෙන්නන මේ වගේ පොඩි අපි ඉස්සෙල්ලා පෙන්න ලොකුවට මේක ඇත්තට මිලිමීටර් 4-5ක් වගේ පොඩි ඉම්ප්ලාන්ට් එකක් කිව්වහම සාමාන්‍ය ඝනකම මිලිමීටර් 6කට විස්කම්භය මිලිමීටර් 6කට විතර අඩුයි. මිලිමීටර් 6ත් 3ත් අතර වගේ විස්කම්භයක් තියෙන්නේ. දිග අපිට මිලිමීටර් 10 ඉඳන් 15 16 17 සමහරට මිලිමීටර් 8ක් විතර කුඩා එකක් වෙන්නත් පුළුවන්. මේකේ වර්ගඵලය වැඩි වීමත් සමග මේක ශක්තිමත් භාවය වැඩි වෙනවා. ඒතර අපිට දෙපැත්තේ දත් දෙකට සාපේක්ෂව කොච්චර ඉඩක් ගන්න පුළුවන්ද කියන එක තීරණය කළ යුතු වෙනවා. මේ රූප රාමුවට යන්න පුළුවන් නම් අපිට මේ ඇත්තට මේ පළවන රූපයෙන් පෙන්වන්නේ දත්
දෙකක් නැති අවස්ථාවක්. එතකොට ඒ දත් දෙක නැති පුද්ගලයාට අපි ඉම්ප්ලාන්ට් දෙකකින් දෙවෙනි රූපේ පේන විදිහට සකස් කරලා ඊට පස්සේ ඒකට දත් දෙකක් සවි කරාම මේ තියෙන පෙනුම අපට ගොඩක් මෙතනින් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම පෙනුම වගේම මේකෙදි අපට හපන්න ඒ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්. එතකොට දැන් ඉම්ප්ලාන්ට් එකක් දැන් ඔබ කිව්ව විදිහට සියල්ල සකස් කර අවසාන වෙන්න අඩුම ගානේ මාස 4ක් 5ක් විතර යනවා. ඔව් පටන් ගැනීමෙන් පස්සේ අවම වශයෙන් මාස 3ක්වත් සවි වෙනකන් තබන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඉතුරු කොටස සිදු කරන්න. ඉතින් දල වශයෙන් ගත්තොත් මාස 4ක වගේ කාලයක් ගත වෙනවා. හැබැයි අපිට සමහර අවස්ථාවලදී දතක් ගැලවුවාම, ඒ කියන්නේ ඊට ඉස්සර අපි ප්‍රතිජීවක දීලා එතන තියෙන ආසාදනය නැති කරලා දත ගලවපු අවස්ථාවෙම ඊට වඩා විශාල අපි දත ගැලවීම සඳහා නිර්වින්දනය කරන හිරිවැටීමක් සිදු කරනවා. ඒ අවස්ථාවෙම අපට පුළුවන් වෙනවා ඉම්ප්ලාන්ට් එක සවි කරන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ප්‍රතිජීවක මගින් එතන ආසාදන තත්ත්වයක් නැති කරගන්න ඕනේ. අනිත් එක අපි දතේ තිබ්බ මූලයට වඩා විශාල ඉම්ප්ලාන්ට් එකක් භාවිතා කරන්න වෙනවා. නැත්නම් එතන අස්තිය එක සවිමත්ව සවි වෙන්නේ නැති හින්දා. එතන බුරුල් වෙන්න පුළුවන්. බුරුල් වෙන හින්දා. ඒ වගේ අවස්ථාවක අපිට එකපාරම එක අවස්ථාවෙම කරන්න පුළුවන්. හැබැයි අපි බහුලව භාවිතා වෙන්නේ අපි ඉම්ප්ලාන්ට් එක සවි කරලා ඒක එක්ස්රේ මගින් බලලා මේක අස්තියට සවි වුණාද කියලා බලලා ඊට පස්සේ මාස 3ක් 4ක් වගේ කාලයක් ගියාට පස්සේ දතේ ඉතුරු කොටස ස්ථිරව හයි කරන එක. එතකන් අපිට පුළුවන් ඕන ඒ උඩින් తాවකාලික තල්ලක් සහිත දතක්. එහෙම නැත්නම් අපිට తాවකාලිකව අරකටම සවි කරන එකක් සවි කරලා පාවිච්චි කරන්න මාස 3ක් විතර යනකම්. හොඳයි. අප මේ පිළිබඳව තව කතා කරනවා. මේ ඉම්ප්ලාන්ට් ගැන අපිට දැනගන්නට තව කරුණු තිබෙනවා මේ විරාමයෙන් පසු. අප මේ කතාවේදී සරල ආකාරයට කීවාට මේ තාක්ෂණික වශයෙන් ඉහළ දෙයක්. මොකද මේ ඉම්ප්ලාන්ට් එක සවි කරාට පසු මේක ගැලවෙන්න බෑ, හෙල්ලෙන්න බෑ, ප්‍රතික්ෂේප වෙන්න බෑ. ඉන්පසු මේ දත්ත හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා මේ තාක්ෂණික වශයෙන් වටිනාකමක් තියෙන දෙයක්. තිවංක දැන් මේක කිරීමේදී දැන් මේ හරියට විද ගන්නට ඕන. ඒ ප්‍රමාණය තීරණය කිරීම. මොකද වැරදි ප්‍රමාණයකට විද්දොත් එහෙම එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා. අපි යාබද දත මූලයට ගියොත් එහෙම ඒ දත නරක වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හින්දා මේ නිවැරදිව කළ යුතුයි. අපිට පුළුවන් නම් මේ රූපරාමුත් සමග කතා කරන්න. මේ තියෙන්නේ ඇත්තටම පළවෙනි පුරස්චාරක දත ෆස්ට් ප්‍රීමෝල් එක නැති අවස්ථාව. මේක අපි පැහැදිලිව පෙන්වන්න අවශ්‍ය හින්දා විදුරු මස අයින් කරලා තියෙන විදිහට පෙන්වනවා. මෙහෙම අපිට ඇත්තටම රෝගියාගේ දකින්න වෙන්නේ උඩින් මේ වගේ දකින්න වෙන්නේ නැහැ. ප්‍රථමයෙන්ම අපි මේක හනු අස්තිය සිදුරු කිරීමක් කරනවා. ඒක පියවරෙන් පියවර පොඩි එකේ ඉඳන් ලොකු වෙනකන් ඩ්‍රිල් සමූහයකින් තමයි මේ සිදු කරන්නේ. ඔබ බැලුවොත් පේන්නේ නැති මෙහිදී වතුර හරි සේලයින් හරි ගොඩක් වෙලා අපි සේලයින් පාවිච්චි කරනවා. මේකදී පාවිච්චි කරන දන්ත වෛද්‍යවරු ළඟ තියෙනවා පිසියෝ ඩිස්පෙන්සර් කියන උපකරණේ. ඒ මගින් වතුර දැමීමේ එහෙම නැත්නම් සේලයින් දැමීමේ වාසිය තමයි සිසිල් වීම. නැත්නම් මෙතන රත් වීම නිසා යාබද සෛල විනාශයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ සිසිල් වීමට මේ සේලයින් එහෙම නැත්නම් වතුර අපි මේකට යොදා ගන්නවා. ඒ වගේම මෙහි සැලකිලිමත් වෙන්න ඕනේ අපි දෙපැත්තේ දත් දෙකට පැත්තට යන්නේ නැති වෙන්න ඕනේ. දැන් මේකෙදි අපි පෙන්නුවට හරියට ගියා කියලා අපිට රෝගියාගේ ඔක පේන්නේ නැහැ. ඒ හින්දා අපිට එක්ස්රේ ඡායාරූපයක් අරගෙන මේක ගිය විදිය හරිද කියලා අපිට සුළු වශයෙන් වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් එතකොට අපිට මේ වෙනස්කම කරන්න පුළුවන්. අපි මුල් අවස්ථාවේත් මේකේ එක්ස්රේ ඡායාරූපයක් ගන්නවා ආරම්භ කරපු ගමන් එතකොට අපිට වෙනස් මාර්ගයකට යන්න අවශ්‍ය නම් ඒ විදිහට යන්න පුළුවන්. මේක පියවරෙන් පියවර සිදුර ලොකු කිරීමක් සිදු කරනවා. ඇත්තටම සිදුර ඉම්ප්ලාන්ට් එකට වඩා මදක් කුඩා විය යුතුයි. එතකොට තමයි අපි ඉම්ප්ලාන්ට් එක හොඳට මේකට බදලා ශක්තිමත්ව අල්ලගන්නේ. දැන් ඊළඟ අවස්ථාවේදී පෙන්වන්නේ මෙතන දැන් සකස් කරලා අවසාන අවශ්‍ය ප්‍රමාණය. මේ තමයි ඉම්ප්ලාන්ට් එක. ඉම්ප්ලාන්ට් එක ඇත්තටම ස්ක්‍රූ පැනයක් වගේ නිකන් එළියෙන් දැක්කොත් ඔබලාට පේනවා ඇති. මෙහි තියෙනවා හැඩතල. මේ තියෙන්නේ ඇත්තටම අස්තියට හොඳට මේ අල්ලා ගැනීමට පහසු වීමට. එතකොට මේ තනි පෘෂ්ඨයක් විදියට නැතුව මේක රළුව පැවතීම නිසා හනු අස්තිය මේ හොඳින් බදලා අල්ලා ගන්න. එතකොට ශක්තිමත් භාවය වැඩිපුර ලැබෙනවා. මේ පළවෙනි අවස්ථාවේදී ඉම්ප්ලාන්ට් එක සවි කරලා ඒ උඩින් මේකට අපි කියනවා කවර් ස්ක්‍රූ එක. උඩින් ස්ක්‍රූ එකක් දාමලා මේ පළවෙනි පියවර මෙතනින් අවසන් කරන. ඊට පස්සේ නැවත විදුරු මස වසලා මේ තියෙනවා. මාස 3ක් 4ක් වගේ කාලයක් ගියාම අපි එක්ස්රේ මගින්
දැනගෙන මේ හොඳද කියලා හරියට සිදු වුණාද කියලා දැනගත්තට පසුව අපිට පුළුවන් දෙවන පියවර උඩ අපට දත අවශ්‍ය දත සකස් කරලා දෙන්න. අපිට දැන් ඔබ ළඟ තියෙනවා අර මේ හදපු ස්ක්‍රූ මේ ඉම්ප්ලාන්ට්ස් වගේ ඒක අපිට පෙන්වන්න පුළුවන්. මේකේ සමීප රූප රාමුවක් ගත්තොත් මේ ඇත්තටම අපේ කටේ සවි කරන සයිස් ප්‍රමාණයට වඩා ගොඩක් විශාලයි. මේක අනුරුවක් ඇත්තටම. අනුරුවක් අපි ඇත්ත ප්‍රමාණයත් ඊළඟට පෙන්වන්නම්. මේ විදිහට මේක තනි පෘෂ්ඨයක් විදියට නැතුව මේක කවාකාර විදිහට තියෙන්නේ. මේ තියෙන එක නිසා අපට පුළුවන් වැඩි වර්ගඵලයක් අස්තිය මේ සමග බැඳෙන්න. ඒතකොට ශක්තිමත් භාවය වැඩි වෙනවා. මේක ඇත්තටම ඇත්ත ප්‍රමාණයක් බැලුවොත් ඇත්තට මම මේ අතේ තියෙන පොඩි මිලිමීටර 4ක විස්කම්භයක් සහිත යට තියෙන කොටස පමණයි මිලිමීටර 10ක් පමණ දිග එකක්. ඇත්තට මේක දැක්කොත් ඔබට හිතෙන්නේ නැති මෙච්චර විශාල එකක්ද අපි භාවිතා කරන්න කියලා. මෙච්චර එකක් නෙමෙයි. මේකේ පෘෂ්ඨය කියන්නේ මේ විදිහට හදලා තියෙන්නේ වර්ගඵලය වැඩි වෙන්න, ශක්තිමත් භාවය වැඩි වෙන්න. අපි විශේෂයෙන්ම හකු අපේ චාරක දතක් නම් මූල දතක් නම් අපි මේක හැපීමට ඇඹරීමට පාවිච්චි කරනවා. ඒ සඳහා මේකේ හැකියාව තිබිය යුතුයි. එහෙනම් වැඩි වර්ගඵලයක් ඉම්ප්ලාන්ට් එක අස්තිය සමග සම්බන්ධ වීම මේකේ පැවැත්මට ගොඩක් උපකාරී වෙනවා. දැන් මේ ඉම්ප්ලාන්ට් එකක් දැමුවට පසු මම හිතන රූප රාමුව අවසానයි නේ. තව රූප රාමුවක් නැහැනේ. දැන් මේ ඉම්ප්ලාන්ට් එකක් දැමුවට පසු මේක ස්ථිර දෙයක්. ඉතින් මට දැනගන්නට අවශ්‍ය දේවල් කීපයක් තිබෙනවා. දැන් එකක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ස්නායු පිරූමක් වැනි දෙයක් කරපු අවස්ථාවකදී වුණත් දැන් මේ දතේ මූලයේ කොටසට විස බීජයක් ගිහිල්ලා එතන සරව ගෙඩියක් වුණත් ඇතිවීමේ ප්‍රවණතාවක් තිබුණා. මෙතනදිත් එවැනි ප්‍රවණතාවක් නැති වෙනවද? ඔව් ඇත්තටම අපි සෑම අවස්ථාව විශේෂයෙන්ම තියෙන අපේ පිහිටි දතකට අමතරව අපි දත් ඇඳක් තල්ලක් සහිතව දැම්මුණත් එහෙම නැත්නම් බ්‍රිජ් එකකින් දත් සවි කරත් ඉම්ප්ලාන්ට් එකක් කියන මේකේ පියවරෙන් පියවර අපි තල්ලක් සහිතව දානවට වඩා ටිකක් සංකීර්ණයි බ්‍රිජ් ක්‍රමයට දතක් දැමීම. ඊට වඩා මදක් සංකීර්ණයි ඉම්ප්ලාන්ට් එකකින් දතක් සවි කිරීම. මෙහිදී අපි මේ සඳහා ආරක්ෂාකාරී නොවුනොත් විදුරු මාස පැසවුවොත් ආසාදනයේ ලක් වුණොත් විස බීජ නිසා මේ අපේ අසාර්ථක වන්න පුළුවන්. ඒ හින්දා සාමාන්‍ය අපි හිතට ගත යුතු දෙයක් තමයි බ්‍රිජ් එකක්. එහෙම නැත්නම් ඉම්ප්ලාන්ට් එකක්. ඒ කොටින්ම අපි හිතුවොත් දන්ත පිරවීමක් තියෙනවා නම් අපේ අනිත් තැනකට වඩා අපි එතන පිරිසුදු කරන්න ඕනේ. රෝගී තත්ත්වයක මේක ගොඩක් වෙලාවට අපිට රෝගීන්ට මගහැරන දෙයක් තමයි අපේ දැක්කොත් ලේ එනවා නම්, රිදෙනවා නම්, ඉදිමෙනවා නම් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන එතන මදින එක පිරිසුදු කරන එක අපි අඩු කරනවා. නමුත් විය යුත්තේ එතන ආසාදනයේ ලක්ෂණ තමයි ඉදිමිලා තියෙනවා නම්, එතන රිදෙනවා නම්, රතු වෙලා තියෙනවා මේ ඔක්කොම ආසාදනයක ලක්ෂණ. ඒතකොට අපි ප්‍රතිජීවක වලින් මේක අඩු කරන්න පුළුවන්. ඊට අමතරව අපි වැදගත් වෙන්නේ යාන්ත්‍රිකව මේක මෙතන හොඳට පිරිසුදු කිරීම සිදු කළ යුතුයි. ඒක ඔළුවට අපි හිතට දාගත යුතු දෙයක්. අනිවාර්යෙන් ඉම්ප්ලාන්ට් එක වුණත් ඒ දත යාබද දත් ඉම්ප්ලාන්ට් එක වැඩිපුර හොඳට සාමාන්‍ය දතක් මදිනවටත් වඩා සැලකිල්ලකින් අපි මේ සඳහා පිරිසුදු කිරීම කළ යුතු වෙනවා. අපිට තව විනාඩියකටත් අඩු කාලයක් තියෙන තිවංක ඔබට අන්තිමට කුමක්ද දෙන්නට තියෙන පණිවිඩය? ඔව් ඇත්තටම දත් දැමීම ගැන අපි කතා කරාට වැදගත්ම දේ වෙන්න ඕනේ දත් ආරක්ෂා කිරීම. ඒතකොට දත් ආරක්ෂා කිරීමට අපි කළ යුතු දේවල් තමයි අපි ප්‍රධානම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි හැමෝටම කියන දේ විශේෂම දත් මදින එක අපිට දත් මදිනවට අමතරව දත් අතර පිරිසුදු කරන්න අපි නූලක් වගේ ඩෙන්ටල් ෆ්ලොස් භාවිතා කරනවා. එහෙම නැත්නම් කට හොදන්න සමහරට අපි ලුණු වතුර එහෙම නැත්නම් මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා. ඒ වගේ මාස 6කට අවුරුද්දක සැරයක් වෛද්‍යවරයෙකුට දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වන්න පුළුවන්. අපේ මුඛයේ තියෙනවා නම් නරක් වෙච්ච දතක්. අපි ඕක තියන් ඉදීමෙන් තව කැමර ඇඳීම නිසා යාබද දත් නරක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ මුඛය අපි පුළුවන් තරම් පිරිසිදුව තබා ගන්න ඕනේ. හින්දා වැදගත්ම දේ වෙන්නේ දත් ආරක්ෂා කරන එක. ඒක තමයි ආර්ථික වශයෙන් උද්ලාභ අපිට වැඩි කාලයක් දත් තියාගන්නත් පුළුවන්. මේ සංකීර්ණ ක්‍රම තිබ්බට වැඩියෙන් මං හිතන්නේ අපි දත් ආරක්ෂා කරගන්න ඕන. ඒක අපට ගොඩාක් වැදගත් වෙනවා. ස්තුතියි තිවංක ඔබට. අද අප එසේනම් කතා කරනු ලැබුවේ දත් ගැලවුවාට පසු දත්වලට අපට කරන්න පුළුවන් මේ හිස් තැනට අප මොකක්ද කරන්න කියන එක. ඒ තාමත්ම වැදගත් දෙයක් වෙනවා. ඒ සඳහා විවිධ දේවල් අප කතා කරනු ලැබුවා. එසේනම් අද අප ස්තුතිවන්ත වෙනවා. අද අප සමග එකතු දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහතාට. අප එසේනම් නැවතත් ලබන සතියේ මෙම වැඩසටහන තුලින් ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. අයිබෝවන්.